11 ළමයින්ට විභාගය වෙන්නේ 11 සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මොකද අපි අද බලාපොරොත්තු වෙන කතා කරන්නේ කුලක පාඩමට අදාළව කුලක කරන විට අපිට එනවා කුලකවල තියෙනවා විවිධ ගැටලු. මේ ගැටලු निराකරණය කරනකොට ඒ කියන්නේ අපි කුලක 6 පන්තියේ පටන් ගන්නවා තේරීම කියන්නේ. ඊළඟට කුලක 7 පන්තියේදී තමයි කුලක කියන එක යන්නේ. එතන ඉඳලා තමයි කරාගෙන යන්නේ. එතකොට මෙන්න මේ කුලක වල තියෙන විශේෂ ලක්ෂණ ටික 11 පන්තියේ අවසාන හරිය තමයි කුලක පාඩේ අවසාන වාරයේ අවසාන. ඒ වුණාට අපිට සම්බන්ධතාවයේ තියෙන්නේ කුලක මෙන්න මේ කුලක කරගෙන යනකොට මේ කුලක වල තියෙන කොටස් ගලාගෙන ඇවිල්ලා 11ට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මම 11 පාඩම් කරන්න තනිකර බලාපොරොත්තුවක් නෙවෙයි තියෙන්නේ. ඒ වුණාට ඒ 11ට යන හැම පාඩමකම කොහොමද ගිහිල්ලා 11ට සම්බන්ධ වෙන්නේ? මොකද්ද මේකේ 11 තියෙන සම්බන්ධය කියලා අපි හඳුනා ගන්න හදන්නේ. ඒ හඳුනා ගන්නකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේකේ තියෙනවා අපි කුලකයක් විස්තර කරනවා නම් ඒ කුලකයේ කොටස් තියෙන මේ විදිහට අපි කියනවා නම් කුලකයට නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තමයි කුලකයක් කියන්නේ. දැන් මේකේ බලන්න අපි ස්ක්‍රීන් එකේ යොදනවා. ඔයගොල්ලන්ට බලන්න කොහොමද පේන්නේ කියන එක. ඔන්න බලන්න මම විස්තර කරනවා. හරි? එතකොට අපි කියනවා නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුව කුලකයක් වේ. කියන්නේ නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුව. සමහර දේවල් තියෙනවා නිශ්චිතව හඳුනා ගන්න බෑ. අපි උදාහරණයක් මෙහෙම කිව්වොත් දිග ගංගා කිව්වහම ඒ දිග ගංගා අපිට හඳුනා ගන්න බෑ කොච්චරක් දිගද කියලා. උස ළමයි කිව්වහම ඒක පැහැදිලි නෑ. එතකොට අපි කියන එක කුලකයක් නෙවෙයි කියලා. කුලකයක් නම් අපිට විස්තර කරන්න පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන මොනවද කුලකට අයිති කියන එක. දැන් අපි කිව්වොත් එහෙම මීටරයකට වඩා කුඩා උස අඩුවයි කියලා කිව්වොත් අන්න අපේ නිශ්චිතතාවයක් තියෙනවා. 1 සිට 10ට දැන් අපි බලමු මෙන්න මෙහිම එකක් තියෙනවා. මෙන්න කුලකයක් දක්වන ආකාරයන් ටිකක් තියෙනවා. බලන්නකෝ ඒක කොහොමද කියලා තියෙන්නේ. ඒක තියෙනවා විස්තර කිරීමක් ලෙස. මෙන්න කුලකයක් දැක්විය හැකි ආකාර තියෙනවා. විස්තර කිරීමක් ලෙස. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔන්න උදාහරණයක් කියනවා නම් a සමානයි 1ත් 10ත් අතර 3 ගුණාකාර. දැන් එතකොට ඒකේ අපි අවයව ලැයිස්තු දැක්කොත් කොහොමද තියෙන්නේ? 3 6 9. අපි 3 ගුණාකාර ටිකනේ තියෙන්නේ. ඊට පස්සේ ඒක ලැයිස්තුව. තව ආකාරයකින් අපිට මේ කුලකයක් දක්වන්න පුළුවන් කුලක ජනන ස්වරූපය කියලා. ඒකදී අපි කියනවා x කියන එක්කෙනා විස්තර කරෝතින් x කියන එක්කෙනා අපි කියමු මොනවා හරි x කියන අවයව ටික විස්තර කරනවා නම් x කියන්නේ 3 ගුණාකාරයකින් 3 ගුණාකාර කොතන ඉඳලාද අයිති වෙන්නේ 1ට වැඩි x කියන එක්කෙනා හැබැයි 10ට අඩුයි කියන එක. ඊළඟට දක්වලා තියෙනවා වෙන් රූපය. බලන්න ආකාර එතකොට 1යි 2යි 3යි 4ක් තියෙනවා නේද? ආකාර 4ක් තියෙනවා. අපි මේවට කියනවා කුලකයක් විවිධ ආකාරයෙන් දක්වන්න පුළුවන්. සමහර වෙලාවට කියන අපි කුලක අංකන ක්‍රම කියලා කියනවා නේද? එතකොට මෙන්න මේ තැන් වල විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. එක තමයි කුලකයක් නම් සංගල වරහණක් තුල දැක්විය යුතුයි. අනික තමයි කුලකයක අවයව ලියනකොට අවයව අතර කමා දාන්න. ඊළඟට කුලකයක් නම් කිරීමට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු පාවිච්චි කරනවා. හැබැයි කුලකයක් ඊළඟට කියනවා ජනන ස්වරූපයේදී පොඩි ප්‍රශ්නයක් තියෙන. මොකද්ද? අපි කියමු නිවසියෝ කියලා කිව්වොත් ගෙදර ඉන්න අයගේ නම් ලයිස්තුව. එතකොට අම්මා තාත්තා එහෙම නෙන්නේ නේද? එතකොට මේ ගෙදර ඉන්න අය නම් කරනවා නම් කවුද කියලා එතකොට අන්නේ කුලකේ ජනන ස්වරූපයෙන් ලියන්න බෑ. ඒ වුණාට වෙන් රූපේ දක්වන්න පුළුවන්. වෙන් රූපේත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. අන්නර ලයිස්තුවේදීත් එහෙම එනවා. එක අවයවයක් දක්වන්න පුළුවන් එක් වතාවක් විතරයි අවයව අතර කමා දාන අවයව ලයිස්තුවේදී. නමුත් වෙන් රූපේදී අවයව අතර කමා යොදන්නේ නැහැ. අපි ඊළඟ පියවරට යමු බලන්න. මෙන්න බලන්න අපි ඊළඟ බලන්නකෝ. මෙන්න හනේ
වෙන් රූපයක් දැක්වීමට අපි කියනවා ඒ වෙන් රූපය දක්වනකොට කොටුවට කියනවා. එහෙම නැත්නම් සම ඍජුකෝණාශ්‍රයකින් දක්වන රූපයක් තුරානේ අපි කුලක දක්වන්නේ. එතකොට මෙන්න මේකට කියනවා සර්වත්‍ර කුලකය කියලා. සර්වත්‍ර කියන්නේ සියලුම කුලක අවයව ඇතුළත් වෙලා තියෙනවා නම් ඒ කුලකයට සර්වත්‍ර කුලකය. අපි ඉස්කෝලයක් කියලා කියමුකෝ. ඉස්කෝලේක ඉන්නවා 5 ළමයි. 6 ළමයි ඉන්නවා. 7 ළමයි. 8 ළමයි. 2 ළමයි. 1 ළමයි. එතකොට අපි කිව්වොත් එහෙම සර්වත්‍ර කුලකයේ තුල එක කුලකයක් වෙන් කරන්න පුළුවන් ප්‍රාථමික සිසුන්. එතකොට 1යි 5යි 4යි විතරයි. ඊළඟට තව කුලකයක් දක්වන්න පුළුවන් ද්විතීක අංශය නේද? 6 ඉඳලා ළමයි අහු වෙනවා එතකොට. ඊට පස්සේ අපි ඒ වගේ වට කියනවා අන්න ඒ සියල්ලම ඇතුළත් කුලකය තමයි පාසල කියන කුලකය. අන්න අර පාසල කුලකය අපිට පුළුවන් සර්වත්‍ර කුලකයේ හැටියට දක්වන්න. සර්වත්‍ර කුලකයේ උපකුලක දක්වන්න අපි සංකේතයක් දාලා තිනවා u අකුර තමයි දාලා තියෙන්නේ. හැබැයි ඇල පැත්තට නේද? ওই c නෙමෙයි තියෙන්නේ u. එතකොට මේක කියනවා ඔන්න බලන්නකෝ අපි ওই සර්වත්‍ර කුලකයේ උපකුලකයක් දැක්වීම කියන රූපේ බලන්නකෝ. ඒ කියන්නේ සර්වත්‍ර කුලකයේ තියෙන උපකුලකයක්. එතකොට අපිට පුළුවන් ඒ උපකුලකයේ පැත්තට තමයි දැන් අර u අකුරේ කට තියෙන්න ඕන සර්වත්‍ර කුලකයේ පැත්ත. සර්වත්‍ර කුලකයේ සංකේතවත් කරන්නේ e සංකේතය. ඊළඟට බලමු ඊළඟ එකත් බලන්නකෝ. මෙන්න ඊළඟ අපි පියසමු ඊළඟ රූපෙට මෙන්න හනේ අනුපූරක කුලකය. අනුපූරක කුලකය. ඒ කියන්නේ අයත් නොවන ඒවට කියනවා අපි අනුපූරක කුලකයක් කියලා. ඒ කුලකේ අපි සර්වත්‍ර කුලකයේ තියෙනවා ඒ කුලකයේ උපකුලකයක්. එතකොට ඒට අයිති නැති ප්‍රදේශයට කියනවා අනුපූරකය කියලා. අනුපූරකයට අපි සාමාන්‍යයෙන් ගණිතයේදී කියනවා A dash කියලා. ඒ කියන්නේ ඒට අයිති නැති අවයව ඇතුළත් ප්‍රදේශ. ඒට අයිති නැති අවයව ඇතුළත් ප්‍රදේශ. නේද? ඊළඟට අපි ඊළඟ රූපෙට පිවිසෙන් බලන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් අනුපූර කුලකය හරි ඊළඟට අපි බලමු තව උපකුල මම මේ කිටියෙන් කියගෙන යන්නේ අපේ අදාළ තැනට පිවිසෙන්න නම් මූලික පිවිසුමක් ගන්න අවශ්‍ය නිසා නේද? ඊළඟට බලන්න උපකුලක දෙකක් සහිත සර්වත්‍ර කුලකය. මෙන්න මේ උපකුලක දෙකක් සහිත සර්වත්‍ර කුලකයේදී මා දැම්මා එක කුලකයක් AB කියලා. හැබැයි ඒකේ ඒ කුලක දෙකට පොදු අවයව නැහැ. පේනවද පොදු අවයව නැති තැන පොදු අවයව තියෙනවා නම් A සහ B ඡේදනය වෙන්න ඕනේ නේද? එහෙනම් මෙන්න මේ වගේ අපි කුලක වලට කියන සර්වත්‍ර කුලකයේ තුලදී AB පොදු අවයව නැමැති නම් ඒවට කියන වියුක්ත කුලක කියලා. එක අවුරුද්දක ඇවිල්ලා තියුණා වියුක්ත කුලක දෙකක් යුගලයක් නම් කරන්න. එතකොට අපි ලියන්න ඕන ඡේදනයක් රහිත කුලක යුගලයේ කොතනද තියෙන එක තමයි වියුක්ත කුලකය. අපි මේ උදාහරණයක් කියමු. 1 ඉඳලා 10ට සංඛ්‍යා ගත්තොත් ඔත්තේ සංඛ්‍යා A නම් ඉරට්ට සංඛ්‍යා B නම් අපි දන්න කුලක දෙකට පොදු අවයව කිසිසේත් තියෙන්න බෑනේ නේද? ඔත්තේ සංඛ්‍යා අතර ඉරට්ට සංඛ්‍යා නැහැ. එතකොට අන්න ඒ වගේ කුලක වලට අපි කියනවා වියුක්ත කුලක කියලා. එහෙනම් දැන් අපි බලමු සර්වත්‍ර කුලකයේ තුල කුලක යුගලයක ඡේදනය නේද? සර්වත්‍ර කුලක යුගලයක් කුල අපි කියමු සර්වත්‍ර කුලකයක් තුල පිහිටනෝනේ උපකුලක යුගලයක්. මෙන්න මේ කුලක දෙක ඡේදනය වෙන හැටි බලන්න නේද? මේලය ඡේදනය අනුපූරකය. මේ ප්‍රදේශ කොහොමද ලකුණු වෙන්නේ කියලා තමයි පෙන්වලා දෙනවා. ඔයාලට පේනවා දැන් මෙතන. ඔන්න බලන්න අර අපිට පේනෝනේ නිල් පාටින් සහ තද සාමාන්‍ය අර සිවුරු පාට වගේ පේන්නේ නේද? ඒ පාටින් පේනවා අපේ වියුක්ත කුලක යුගලය. ඒ වගේම ඡේදනයේ තියෙනවා අපිට සර්වත්‍ර කුලකයේ තුල පිහිටි කුලක දෙකක් ඡේදනය වෙන හැටි අනුපූරකයේ වෙන හැටි මම පෙන්වන්න පොඩ්ඩක් කුලකයක් අඳුරු කරලා පෙන්නුවා. පේනවද ඔය යටින් තියෙන කුලක දෙකක් නේද? A සහ B කුලක යුගලයක් ඡේදනය වෙලා තියෙනවා. එතෙන්දී අපි කියනවා A වල A කුලකයට A කියලා විතරයි දැම්මේ. හැබැයි B එකත් ඡේදනය වෙලා අනිත් එකත් එක්ක නේද? එතකොට ඒ වුණාට මම දක්වලා තියෙන්නේ ඒ වචෙන් මම ඒ කියන්නේ මොකද්ද? A කුලකයේ තියෙන අවයව ඇතුළත් ප්‍රදේශ. ඊට පස්සේ දෙවනුව දුන්නා මම A ඡේදන B කියන එක. එතෙන්දි මොකද්ද වෙන්නේ?
කුලක දෙකටම පොදු අවයව තියෙන බව පෙන්වනවා නේද? ඡේදන කුලකය දන්නෝ දැන්. මෙන්න මම ඊළඟට කතා කරමු අපි මෙන්න මේ 10 පන්තියේ අවසානයේ තියෙනවා ඒ වගේම 11ට අවශ්‍ය වෙනවා කුලක පෙදෙස් අඳුරු කරලා පෙන්නන්න. මෙන්න මේ කුලක පෙදෙස් අඳුරු කිරීම බලන්න. හරි. ඒක මම බෝඩ් එකේ පැහැදිලි කරලා දෙන්නම්. හොඳ. අපි එකින් එක යමු. මෙන්න මෙතනයි තියෙන්නේ. මම මේක ඡේදනය වෙන හැටි ඊළඟට අනුපූරකය වෙන හැටි කොහොමද මේලය ලැබෙන්නේ ඊළඟට විවිධ කුලක පෙදෙස් කියන්නේ විවිධ කියන කතන්දර අඳුර කරන්න හැටි. මේක එනවා අනිවාර්යයෙන්ම 11 පළවෙනි පේපර් එකට ගානක් එනවා. ඒ 11 පළවෙනි පේපර් එකට ගාන ලියන්න නම් මෙන්න මේ ටිකේ දැනුම දැනවත් වෙන්න. ඒ වගේම දෙවෙනි පේපර් එකේ පිළිතුර ලියනකොට අපිට දෙනවා අර කුලක ඡේදනයන් කරන කුලක 2 3 නේද? එතකොට කුලක 3ක ඡේදනයක් බිඳුපයක් තුළ දුන්නොත් ඒ තුනේ කුලකයන් වෙන් කරලා අපිට හඳුනා ගන්න. එහෙම හඳුනා ගන්න අපි දැනුවත් වෙන්න ඕන එක එක කුලකයට අයිති පෙදෙස කවුද? දැන් අපි කියමු මෙහෙම. මට අයිති පෙදෙස ගාල්ල කියමු. මම ඉන්නේ ගාල්ල තමයි මට අයිති පෙදෙස. දැන් තව අනුරාධපුරේ ළමෙක් ඉන්නවනේ. එයාට අයිති පෙදෙස ඉපැත් නේද? දැන් එක එක්කෙනාට අයිති ප්‍රදේශ තියෙනවා නේද? අපි කියනවා එයාගේ ඒ අයිති ප්‍රදේශ නේද? එතකොට මට අයිති දැන් අපි එක එක්කෙනාට දීපු තැන අයිති කියනවා නේද? මම කියනවා මට අයිති නිල්වලා විද්‍යාපීඨය. මම ගියේ ඉගෙන ගත්තා. ඒක නම් ඒක නේද? තව එක්කෙනෙක් වෙනත් එකක් කියන්න පුළුවන් එහෙම. එතකොට ඒක තමයි මගේ අයිති කියන්නේ. මේක තමයි මට අයිති ප්‍රදේශ. ඊළඟට ඒ හැර කොහේද කියන එකත් අපිට පුළුවන් වෙන්න. මේ බලන්නකො මෙතන මම මේ කියන දේ හරියට කියනවා. හරි? එක එක්කෙනාට අපි දාලා බලමු මේව ලියනකොට අපි අඳුර කරනකොට නිකම්ම අඳුර කරන්න ගිහිල්ලා පාට කළක් වෙන්නන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අකුරු දාලා වෙන කළක් වෙන්නන්න පුළුවන්. මම කියමු වචනයක් ගමුනේ. අපි ගමු මෙහෙම. මම මෙතෙන්ට ගත්තා A කියන කුලකය. හොඳට බලන්න. මේක B කියන කුලකය. මෙන්න මේ කුලක යුගලයේ මේ තියෙන එක අපිට කියනවා මෙතන සර්වත්‍ර කුලකයේ වශයෙන් දක්වනවා. සර්වත්‍ර කුලකයේ දක්වන සංකේතය E නේද? A කුලකයයි B කුලකයයි ඒ වගේම සර්වත්‍ර කුලකය නේද? එහෙනම් සර්වත්‍ර කුලකයේ දක්වනවා මෙතන E හිසකින් නවත්තලා තියෙන හරියටම A කුලකයේ අදාළව පෙන්නන නේද? A කුලකය B කුලකය ත්‍රිකෝණාශ්‍රයෙන් කියන සර්වත්‍ර කුලකය. එතකොට සර්වත්‍ර කුලකයේ උපකුලක දෙකක් තියෙනවා A සහ B. මේක බලන්න මෙන්න මේ අඳුරු කරපු ටික කවුද කියන්නේ අපි හදාගන්න හදන්නේ. මම මේ පෙදෙස් වල එක එක්කෙනාට අයිති දෙනවා. මම එක එක්කෙනාට අයිතිය පවරනවා නේද? එක එක අර අමාත්‍ය මණ්ඩලයෙන් පත් කරනවා වගේ එක එක දිස්ත්‍රික් වලට අයිතිය දෙන්න හරි. මේ යාට අයිති සීමාවක් බලන්න. මෙතන තියෙනවා A කියන කුලකය. A කුලකයේදී මම ලියනවා මෙන්න මෙහෙම වචන. මේ ටික ඔක්කොම අයිති 9න්නේ අපි කියමු A කුලකයේ මෙන්න මේ ටිකට මම දැම්මා ද. හරිනේ? මෙතෙන්ට දැම්මා නී. මට එතන තියෙන්නේ නී. මෙතෙන්ට දැම්මා ත. මේ ප්‍රදේශයට දැම්මා ය. දැන් බලන්න දැන් මේක ඇත්තටම වචනේ ගාණීත ය කියන එක නේද? මම ওই ගණිතය කියලා පොඩ්ඩක් හඳුන්වලා දුන්නා. හැබැයි මෙතන ලියන්න අපේ මූලික ජනනින්ට මම ඒකම ලියන්නම්කො නේද? ගාණීතය. right. දැන් ඔන්න මම ය කියන එක්කෙනාට මේ වටේ ඔක්කොමයි. මේ කොහෙද ය තියෙන්නේ? ගා කියන්නේ මෙන්න මේ ටික. හරියට මේ බිත්ති බැලලා වගේ තමයි. ත කියනවා මේ කොටස. මෙතන නී කියනවා. දැන් මේ ඔක්කොම එකතු වෙලා සර්වත්‍ර කුලකයේ හැදුනා ගණිතය කියන්නේ. නේද? ගා හැදුනා නී හැදුනා ත ය. මේ සර්වත්‍ර කුලකයේ මුළු සියල්ලක්ම එකතු වෙලා සර්වත්‍ර කුලකයේ දැන් හැදෙනවා. එතකොට අපිට ගණිතය කියන වචනේ හැදුනා ඔක්කොම එකතු වෙලා. මුළු ඒ කියන්නේ ගණිතය හැදුනා අපි කියමු සර්වත්‍ර කුලකයේ තුල ගණිතය කියනවා කියලා නේද? ගණිතය එතකොට සර්වත්‍ර කුලකයේ හැදිලා තියෙනවා. දැන් අපි බලනවා මෙන්න මෙහෙම. මෙයාද මෙයානි ත ය. right. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ.
මම ඔන්න දෙපාරක් පාඩ කරලා තවදුරටත් හඳුනා ගන්න පුළුවන් නේද? දැන් ඕකේ තට අයිති ත කියන කොටසේ අය. ග කියන කොටසේ අය ගට අයිති. නී කියන කොටසේ අය නීට අයිති. ය. දැන් මම ඉස්සෙල්ලම කියලා දෙන්න හදන ඡේදනය. ඡේදනයේට අපි සංකේතයක් තියෙනවා මෙහෙම. නේද? ඡේදනය අර සින්දුවකුත් තියෙනනේ සමච්ඡේදනය කරලා දෙන්නට බෑ බෙදලා නේද? සිස්ටමක් තියෙනවා. මෙතන මේලයක් හරියට මාලයක් වගේ. නේද? මේලයක් හරියට මාලයක් වගේ. ඒක අපිට තියාගන්න අනිත් එක ලේසි. මේලයක් හරියට මාලයක් වගේ. මෙයා ඡේදනය මෙයා මේලය. නේද? මේලය එකතු වෙනවා. යූත් එක්ක තමයි එකතු වෙන්නේ. එකතු වෙන්නේ u සමගයි. එකතු වෙන්නේ u සමගයි. මෙයා ඡේදය. මෙයා මේලේ u. එකතු වෙන්නේ යූත් එක්ක කියලා මතක තියාගන්න ඕනේ. එතකොට අපිට තියෙනවා මෙන්න මේකේ තියෙනවා ගණිතය එහෙනම් මම දැන් මේලයයි ඡේදනයයි කොහොමද මේ දෙන්නගේ සම්බන්ධතාවය කියලා දෙන්න හදන්නේ. මම කතා කරන ඉස්සෙල්ලාම a ඡේදන b කියන එක අඳුරු කරගන්නයි මට අවශ්‍යතාවය. මෙන්න a ඡේදන b අඳුරු කරන්න හදන්නේ. මම මේ පැත්තේ තමයි අඳුරු කරන්නේ. අඳුරා ගන්න. අර ගානින් තමයි සියලු ගණන් ටික මම අඳුරගෙන යන්නේ මේකෙන්. හරි? බලන්න. මේ තියෙන සර්වත්‍ර කුලකය, මේ තියෙන a කුලකය, එහා පැත්තේ a කුලකය, b කුලකය සර්වත්‍ර කුලකය. දැන් අතන අපි අඳුර කරන්නේ a ඡේදන b කියන්නේ. මම a ට අයිති ටික කියනවා ඉස්සෙල්ලා. මේ බලන්නකො a ට අයිති අවයව. a ට අයිති අවයව කුලකය ලියන්න. a කියන්නේ ගත නේද? a වලට අයිති වෙනවා ගත කියනවා. ඊට පස්සේ b ට අයිති වෙනවා කවුද බලන්න? b ට අයිති වෙනවා තනි නේද? b ට අයිති වෙනවා තනි කියන්නේ. තනි. දැන් බලන්න මේ දෙදෙනාටම අයිති එක්කෙනා කවුද? නේද? තායිති තා. නේද? තා තමයි අයිති දෙන්නට. තා අයිති දෙන්නට. එහෙනම් අපි මෙන්න a ඡේදන b වලට අයිති වෙනවා. a ඡේදන b කොටසට තා කියන එක ලියුවා. ඕනෝක තමයි අයිති. එහෙනම් තාට අයිති දෙදෙස තමයි අපි අඳුර කරන්නේ. මෙන්න මෙයා. මෙන්න ඡේදනය අඳුර කරා. දැන් අපි ඡේදන ප්‍රදේශ අඳුරුනවා. මේක තමයි ඡේදනය. මෙන්න මේ වගේ 50කට ලියාගෙන ගියහම අපිට පහසුයි මේවා වෙන් කර ගැනීමේ පහසුතාවයක් තියෙනවා. A කුලකයේ අවයව කියන්න පහසුයි. B කුලකයේ අවයව, ඡේදනයේ අවයව ලිව්වා. එතකොට දෙදෙනාටම අයිති එක්කෙනා මම ඉරක් දාගෙන ගියා මෙන්න තර. එතකොට තමයි ඡේදනය කියන්නේ දෙදෙනාටම අයිති කියන්නේ නේද? ඡේදනයේ ප්‍රදේශ කියන්නේ දෙදෙනාටම අයිති කියන්නේ. ඊට පස්සේ එක බලමු ඊළඟට ඔය එක. දැන් අපි ඡේදන ප්‍රදේශ අඳුරගත්තා. අපිට පුළුවන් මෙතන ලියන්න a ඡේදන b කියනවා. මම අඳුර කරලා දෙන්නම් නේද? ඊළඟට යන තව එකක්. මෙන්න බලන්න ඊළඟ එක. මම ඊළඟට කතා කරනවා a මේලය b කියලා. a මේලය b. මේක අනිත් මේලයක් හරියට මාලයක් වගේ නේද? a මේලය b. මට අවශ්‍යයි ආව අඳුර කරන්න. අපි අතනින් හොයාගෙන යන ක්‍රම එක. ඇත්තටම අය පාඩ කරලා පෙන්නනවා. මම මේකට පහසුවට අකුරු දැම්මා. නේද? a b සර්වත්‍ර කුලකය. a කුලකය b කුලකය සර්වත්‍ර කුලකය. a කුලකයයි b කුලකයයි සර්වත්‍ර කුලකය. දැන් බලන්න a මේකේ b කියන එක පෙන්නන්න හදනවා. දැන් අපිට a කුලකයේ අවයව ලියන්න. a කුලකයේ බලන්න අවයව ටික මොනවද කියලා? ගා තියෙනවා ත තියෙනවා. ඉස්සෙල්ලා වගේම නේද? b කුලකයේ අවයවක් තියෙනකො නී තියෙනවා ත තියෙනවා. දැන් ඔයාලට පේනවා a මේලය b දෙන්නටම එකතුවයි ගන්නවා. හැබැයි ඕනෑම කුලකයක් තුල එක අවයවයක් ලිවිය හැක්කේ එක වතාවක් පමණයි. ඒක අනිවාර්යයි. එහෙනම් එක වතාවකින් ලියන්න පුළුවන් නේද? එහෙනම් අපි සර්වත්‍ර කුලකයේ තුල ලියනවා එක වතාවක් පමණක් ලියන. මොනවද ලියන්නේ? ගා ලියන්න වෙනවා. ඔක්කොම ලියන්න ඕනේ නේද? නී ලියන්න වෙනවා. ඊළඟට ත ලියන්න වෙනවා. නේද? ඔය ටික ලියන්න වෙනවා සියල්ල. හරි?
ගණිත කියන එක. එතකොට අපිට එහෙනම් මේලයට අයිති වුණා ගණිත කියන. එතකොට මේක අපි අඳුර ගන්න ඕනේ. එහෙනම් ගා පාට කරමු. මෙන්න ගා පාට. නී පාට කරනවා පාට කරනවා. තර්ඩ් පාට කරනවා පාට. එහෙනම් ඔන්න ඔයයි තමයි A මේලය B කියන එක. ඕවා සමහරට ඔයා හොඳටම දන්න දේවල්. ඒ වුණාම පොඩි ගැටලුවක් තියෙනවා. ඉදිරියට යනකොට මෙන්න මේ ක්‍රමයේ හුරුනහම ඕන දෙයකට පිළිතුරු ලියන්න පුළුවන්. බලන්න ඊළඟ එක කොහොමද එන්නේ කියලා. මෙන්න ඊළඟ කොටසට යනවා නම් තව කොටසක්. මෙන්න A මේලය B dash. A මේලය B dash. මොන තවත් එකක්. A මේලය B dash කියන. A මේලය B dash. මේවා ගොඩක් වෙලාවට ලියනවට වැඩිය වාසි. ඔයාට මේ සියල්ලක්ම නැවත නැවත බලන්න පුළුවන්. මේක කිසිම ගැටලුවක් නැහැ. ඒකයි කාලය යනවා මම මේකෙන් කිව්වා. ඔයාට මේව නැවත බලන්න පුළුවන් මේක. හරිනේ. එහෙනම් බලන්න මෙයාගේ කවුද? මම A වල අවයව ලියනවා. A වල අවයව ලියනවා. මට අවශ්‍යයි A මේලේ B dash කියන එක හොයාගන්න. A මේලේ B dash. ඒ කියන්නේ A ට හෝ B ට හෝ. ඒ කියන්නේ කාටවත්ම අයිති නැති එකක්. කුලක දෙකෙන් කාටවත් අයිති නැහැ. හැබැයි කොහොමත්ම සර්වත්‍ර කුලකයට අයිති. කුලක දෙකෙන් කාටවත් අයිති නැති උනත් සර්වත්‍ර කුලකයට නම් අයිති නේද? එහෙනම් අපි බලමු කවුද ඉන්නේ. A වල අවයව ලියනවා. B වල අවයවත් ලියනවා. දැන් මම A මේලයක් දාන්න B ලියා ගන්න නේ. A මේලය B. දැන් ඒක ලියන්න ගන්න. ගා ලියුවා, නී ලියුවා, එක අවයවයක් එක සැරේ ඕනෑම කුලකයක් තුල තලියු. එහෙනම් මීට අයිති නැති අවයවනේ ඩෑෂ් කියන්නේ නේ. ඊට අයිති නැති ඒවා. කවුද කියලා බලන්න ඊට අයිති නැති ඒවා. මම ලියුවා A මේලය B dash. එහෙනම් කවුද අයිති නැති අය? ගා කියන මෙතන නී කියන මෙතන යා විතරයි අයිති නැහැ. යා. ඒ කියන්නේ මෙන්න මේ පිටවටේ තියෙන කුලකයේ තමයි අඳු වෙන්න ඕනේ. පිටත වටේ නේද? කුලකයේ සර්වත්‍ර කුලකයට අයිති A ටවත් B ටවත් අයිති නැති ප්‍රදේශ. ඒ කියන්නේ මෙන්න මේ පිටත වටේ. බලන්න මම මේ අඳුර කරන්නේ. ඔන්න ඔය ටික තමයි ඒකටයි. එහෙනම් මේ කවුද කියන්නේ? A මේලය B dash. බලන්න මේ මෙන්න මේ ටිකෙන් තමයි ඔයා ලේසියෙන් මල්ලන්න පුළුවන් වෙන්න ඕනෑම එකක් අඳුර ගන්න පුළුවන් මේ ක්‍රමය. මේ ක්‍රමයට හරියට විස්තරණය හඳුනා ගන්න පුළුවන් කොතනද අඳුර ගන්න කියන්නේ නේද? එහෙනම් මම මේකේ ලියනවා A මේලය B dash කියන්නේ. A මේලය B dash මොනවද කරන්නේ? හරිනේ. dash වලින් කියවෙන්නේ මොකද්ද? අයිති නොවන බව. හරි. අපි ඊළඟ එකකට යමු. ඊළඟ එකකට යමු. ලියන්න අවශ්‍ය නම් ඉවලෙම ලියන්න හවුලේ ලියමු. එතකොට නිතරම ඍජු කෝණාශ්‍රයක් ඕන වෙනවා. ඒ එකම ඍජු කෝණාශ්‍රයක් අඳින්න. එතකොට පහත්තරි මේ පැත්ත ඍජු කෝණාශ්‍ර මේක තනිකරම තියාගන්න දිගටම. ඒ වගේම මෙයා තමයි අපිට ඇඳ ගන්න අවශ්‍ය කියලා නිතරම. මම අර දිගට පාවිච්චි කර අකුරු හඳුනා ගන්න ස්ථානවල නිසා නේද? හරි. ඊළඟට තව එකකට යන්න. අපි දැන් අපි දාමු අනුපූරකයක් කොහොමද කියලා කාගෙද කියන්නේ. කාගේ මේලේ අනුපූරකයක්. හරි. එක අකුරක විතරක් අනුපූරකයක් ඉන්නේ මේක බලන්න. මේ A හෝ B ගේ අනුපූරකයක්. මේක බලන්න මෙතන එනදී මම මෙන්න මේ වාක්‍යයයි කියන්නේ මේසයි. හරිද? මම ලියනවා A dash. A dash. ඒට අයිති නැහැ. ඒට අයිති නැති ඡේදන B. ඒට අයිති නැති ඡේදන B. මට ඕනේ ඒවා විතරක් විස්තර කරගන්න යට කියලා තියෙනවා. ඒට අයිති නැති ඡේදන B. A dash කිව්වේ. දැන් A දාන්න. නේද? A වල අයමය දාන්න. එහෙනම් මට තව ගැටලුවක් මතුවෙනවා. මෙන්න A වල අවයව ටික විතරක් නෙමෙයි මම සම්පූර්ණයෙන් මගේ මකාගත්ත ඕන තැනට යන්න මට. එහෙනම් මම ලියනවා A වල අවයව ඉස්සෙල්ලා. A වල නෙමෙයි මම ලියන්නේ A dash වල අවයව. A dash කියන්නේ A ට අයිති නැති සියලුම අවයව ලියන්නේ.
ඒට අයිති නැති සියලුම අවයව නේද? ඒට අයිති නැති ඒවා තමයි මම ලියන්න හදන්නේ. බලන්නකෝ ඒට අයිති නැති මොනවද අවයව කියලා. මෙන්න මේ ටික තමයි අයිති. ඒට අයිති නැති ඒවා අහුවෙනවා අපිට. ගාත තමයි ඒට අයිති. ගත අයිති. ගත ඒට අයිති. එහෙනම් අයිති නැති ඒවා නීය නේද? නීය. එහෙනම් නීය අයිති නෑ. ඒ වගේම ය අයිති නෑ. ඔන්න අයිති නැති ඒවා ලියනවා. A dash. ඊළඟට ලියා ගන්න වෙනවා මට B ට අයිති ඒවා. B ට අයිති ඒවා. dash එකක් නෑ B. එහෙනම් B ට අයිති B ට අයිති අවයව ලියන්න. B. මම ලියනවා B ට අයිති අවයව. මොනවද බලන්න B ට අයිති අවයව ටික? B ට අයිති අවයව ටික. මෙලට බලමු B ට ඒවා. right. ත තියෙනවා නී තියෙනවා. එහෙනම් මම ලියනවා ත නී. බලන්න B ට අයිති අවයව ලියුවා ත සහ නී. ඒ B ඇතුලේ තියෙන දේ දෙන්නනේ. ඒක ලියන්න. ඊට පස්සේ මට අවශ්‍යයි මේ ඡේදනය. දැන් නැවත බලන්න හරිද කියලා. A dash කියන්නේ ඒට අයිති නැති ඔක්කොම අවයව. ඒ තුලට බැහැර තියෙනවා. එතකොට ඉන්නේ නීය විතරයි. හරිද? එහෙනම් මට ඊළඟට අවශ්‍ය වෙනවා A dash ඡේදන B. අපි ඒක ලියමු. A dash ඡේදන B. A dash ඡේදන B කියන්නේ. ඒකේ මොනවද තියෙන්නේ? A dash ඡේදන B වල තියෙන අවයව මොනවද කියලා බලන්න. ඒකේ A dash ඡේදන B කියන එක එතෙන්දී අපි ගන්නවා A dash වලට අයිති වෙනවා. A dash ඡේදන මේ දෙන්නගේ ඡේදනය. කවුද එතකොට ඉතුරුනේ? නී විතරයි. කවුද ඉතුරුනේ? දෙකටම අයිති අවයවය නී. ඡේදනය වෙනවා කියන්නේ දෙන්නටම අයිතිනේ. මම ඉරක්කම ගත්තා. එහෙනම් මම නී විතරයි මෙතෙන් ලියන්නේ. මොකක්ද ලියන්න ඕන? නී කියන්නේ. හරිනේ? ගණිතයේ නී විතරයි ලියන්නේ. ඒතකොට නී කියන මෙතන තමයි අඳුර කරන්නේ. මම දැන් අඳුර කරලා පෙන්නනවා. කොහොමද අඳුර කරන්නේ? මේ බලන්නකෝ. නී කියන එක අඳුර කරනවා. නේද? ගා තියෙනවා, ආ තියෙනවා, නී තියෙනවා, යා තියෙනවා. යා වටේ ඔක්කොමයි නේද? මෙන්න මේ ප්‍රදේශ තමයි අඳුර වෙනවා නී කියන්නේ. මෙන්න අඳුර කරා. බලන්නකෝ මේ අඳුර කිරීම පහත් ලේසිද කියලා. නැත්නම් ඔයාට A dash හොයන එක අපහසුයි. නේද? අපි මේකට ක්‍රමයක් හොයාගත්තා. අපිටම ආවේනික ක්‍රමයක් හොයාගත්තා. A තියෙනවා, B තියෙනවා. එතකොට සර්වත්‍ර කුලකයේ E සංකේතයෙන් දක්වනවා. සියලුම අවයව ඇතුළත් කුලකයේ සර්වත්‍ර කුලකයයි. A dash ඒට අයිති නැති ඡේදන B කියන එක තමයි අහන්න කරන්නේ. ඒ කියන්නේ ඒට අයිති නැහැ කොහෙද? හැබැයි කාත් එක්කද ඡේදනය වෙන්නේ B ට එක. මේක සිංහලෙන් කියනවා නම් කියන්නේ B ට පමණක් අයිති. මොනවට විතරද අයිති? B ට පමණක් අයිති කියන එක තමයි කියන්නේ. B ට පමණක් අයිති නේද? මේකේ තියෙනවනේ B ට විතරයි අයිති. නේද? B ට විතරයි අයිති. B ට විතරයි අයිති. ඒ ගෑවිලවත් නැහැ. නේද? අපි ඊළඟ එකත් බලමු. මෙන්න ඊළඟ කොටස. තව අපි තව දුරටත් ගියා මොකද වෙන්නේ? මෙන්න අපි තවත් පොඩ්ඩක් එහාට ටික ටික බලමු විනාශ වෙන තැන නේද? ඒකේ දානවා අපි විශේෂ දෙයක් ස්ථානයක්. මෙන්න මේ වගේ එකක් බලමු. උන් බලන්න තව ගොඩාක් කැලි පිටිකට කරන්න හදා. මේ ටික අපි ගිහිල්ලා ලොකු තැන් වලට යන්න ඉස්සෙල්ලා නේද? ඒක වසරෙන් පටන් ගත්තාම උසස් පෙළ කැම්පස් එක දක්වාම යනවා දිගට නේද? ඉගෙන ගන්න ඕනේ ඉපැත්තකින් නොගියත් වෙන පැත්තකින් ගණිතයේ පුතේ මෙන්නකට ඕන නේද? right. මෙතන බලන්න මෙන්න මෙයා. අපිට තියෙනවා ඡේදන B. ඡේදන B හැබැයි B dash මෙතන. ඔන්න දැන් මාර ප්‍රශ්නයක් නේද? මේලය මෙයාට එකතු වෙනවා A dash ඒට අයිති නෑ හැබැයි ඡේදන B. ඔන්න බලන්න මේක මහා විශාල ගොඩක් තියෙනවා. මේකට ලියන්න ඕන සෑහෙන බේර ගන්න නේද? දැන් ඔයා මෙන්න මේක නම් ලියන්න ගන්න. ඒට අයිති නෑ B ට අයිති නැති A පමණයි. B ට අයිති වෙන්නේ නැති වෙන්න ඕන ඒට විතරයි. B dash කියන්නේ B ට අයිති නෑනේ. අර ඉස්සෙල්ලා ගන්නේ බලන්න ලේසි නේ.
ඔයා ලියලා නම් දැන් බලන්න ලේසි. මේකම ලියන්න හිතනවානේ. බීටා අයිති නැති ඒ පමණක් කියන. බීටා අයිති වෙන්නේ බෑනේ. අපි එහෙනම් හොයාගෙන යන්න බීටා අයිති නැති ඒවා. බීටා අයිති නැති ඒ පමණක් කියන. බීටා අයිති නැති ඒ පමණක්. නේද? අපි බලමු එහෙනම් බීටා අයිති නැහැ. ඒ විතරක් කියන. බීටා අයිති නැති ඒ පමණක්. කොහොමද කුලකයට ලියන්නේ? බීටා අයිති නැති ඒ විතරක් කියන. එතකොට ගා මොකද ඉතුරුනේ? ගා කියන. හරි. ඔච්චරනේ බීටා අයිති නැති ඒ විතරක් කියන්නේ ගා කියන. ඊළඟට මේකේ තියෙනවා ඒට අයිති නැහැ. එහෙනම් කවුද? B පමණක් කියන. ඒට අයිති නැති B පමණක්. ඒට අයිති නැහැ. කාටද අයිති නැත්තේ? ඒට අයිති වෙන්න බෑ. B විතරයි. එතකොට අපිට වෙන්නේ ඒට අයිති නැති ඡේදන B. ඒ කියන්නේ මොකද්ද? A B පමණක්. ඒට අයිති නැහැ. ඡේදන B ට විතරයි අයිති. එහෙනම් B පමණක් කියන්නේ. මොකද්ද විතර වෙන්නේ? B පමණක් කියන්නේ. B පමණක් කොහොමද ලැබෙන්නේ බලන්න. B පමණක් කියන්නේ. මම එහෙනම් ලකුණු කරගන්න. B විතරයි අයිති වෙන්නේ නී කියන්නේ. එහෙනම් මම එයාවත් කියනවා. නී කියන්නේ. නේද? දැන් ඔන්න හරි. දැන් අපිට අවශ්‍ය වෙනවා A ඡේදන B ඩෑස් ගන්නවා. මේ දෙකේ එකතු. මේලයක් නේ කියන්නේ. මට මෙයාව තමයි හොයන්න ඕන. මම දැන් එයාව ලියනවා. මේ බලන්න. දැන් මේ මේලේ ලියන්නේ. කවුද ලියන්නේ? A ඡේදන B ඩෑස් එක මේලය වෙනවා එකතු වෙනවා A ඩෑස් ඡේදන B කියන්නේ. දැන් බලමු අපි එකතු කරලා නේද? මේ දෙදෙනාගේ එකතුවක් කරන්න. මෙයා ළඟ තියෙන ගා, මෙයා ළඟ තියෙන නී. එහෙනම් අපිට මෙතෙන්ට ගන්නවා ගානී කියන එක්කෙන. ගායන්නයි නී කියන එක්කෙනයි තමයි එකතු වෙන්නේ. ගානී. ඔන්න ඒ දෙන්නව දැන් අපි අඳුර කරලා පෙන්නමු. බලන්නකෝ අඳුර කරලා ඉවරයි. හරි. මෙන්න අඳුර කරලා පෙන්නන්න හදන්න. බලමුකෝ අපි අඳුර කරගෙන කවුරුකවද අඳුර වෙන්නේ කියලා නේද? අඳුර වෙන දෙන්න හොයාගන්න. අඳුර වෙන දෙන්න අපිට හොයන්න පුළුවන්. මෙන්න A ප්‍රදේශයෙන් අඳුර වෙන එක්කෙනා, මෙන්න B ප්‍රදේශ කුලක දෙක. එතකොට අපිට සර්වත්‍ර කුලකේ E සංකේතවත් කරනවා. එහෙනම් අයිති වෙන එක්කෙනා හොයමු. A මේලය B dash, A මේලය B dash, A ඡේදන B dash වලින් ඉතුරුනේ ගා. එහෙනම් ගා සහ නී තමයි අඳුර වෙන්නේ. ගා නී කියන මෙන්න මේ දෙපැත්ත. මේ දෙන්නේ නීටයි මේ ගාටයි. එහෙනම් මෙන්න මේ දෙපස තමයි අඳුර වෙන්නේ මේකේ උත්තරේට නේද? ගා සහ නී කියන්නේ. එතකොට අපි හොයාගත්තා A ඡේදන B dash මේලය ඊළඟට කාත් එක්කද මේලය වෙන්නේ A dash ඡේදන B කියන එක. මෙතන. හරිනේ? ඔන්න අඳුරු කිරීම දැන් පේනෝ නේද? එන්න විශාල වෙවි යනවා. ඉතින් ඔයගොල්ලන්ට ආඩම කවදුරටත් මම මේක කරගෙන යනවා. මට ඒකම කවුරුත් මේකක් කරන්න අපි දැන් පාඩම කරන අතරේ ඔයාට මම හිතනවා මේකෙන් යමක් ගන්න පුළුවන් කියලා. ඒකින්ද අපිව තව ඉදිරියට මේ පාඩම් කරන්න බලාපොරොත්තු වෙනවා. විවිධ විදිහෙන් 11ට සම්බන්ධ වෙන ආකාරය. ඉතින් මේකින්ද මම ඉල්ලීමක් කරන මේක ඔය කරන අතරේ යටින් තියෙන subscribe button එක ඒක ක්ලික් කරලා අපිට සහයෝගයක් දෙන්න. මොකද එතකොට මම දන්නවා එයාලත් මට සම්බන්ධ වෙලා හිටියා කියලා නේද? ඒ කාර්ය කරන්න ඒ වගේම තව ළමයි දැනුවත් කරලා ඊළඟ දවසේ සම්බන්ධ කරන්න ඔයාලගේ ඔයාට මේ පාඩමින් යමක් නිතරම ලබා ගන්න උත්සාහ කරන්න. හරිද? අපි පාඩමක් කරාම ඒ පාඩමේ ගණිතයට ගන්න දෙයක් එකතු කරගන්න. ඊළඟට මයිලඟ තව තියෙන විශේෂ දේවල් හදලා ටිකක් ඒ ටිකක් ඔයගලන්ට ඉදිරියට දෙනවා. සමාන්තර ශ්‍රේණිය වල ඓක්‍ය වෙන ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. ඒ කියන්නේ ඒක දැම්මහම අපි එක එක්කෙනාට වෙන දෙන්න බලාපොරොත්තු වෙන පාඩම් කරන අතරේ ඒ එකේ තමන්ට පුළුවන් සමාන්තර ශ්‍රේණියේ AD AN අකුරු දැම්මයන් පස්සේ සියල්ලම එකතු වෙලා ටෝටල් එක එනවා. ඒ කියන්නේ ගාන ඔටෝ හැදෙනවා. ඒකට ඔයා හදපු ගාන නැමෙත චෙක් කරගන්න පුළුවන්. අපිත් එක්ක ඉන්න අයට ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙන මේ වගේ දේවල් තියෙනවා.
විශේෂ දේවල් හොයාගෙන තියෙනවා. ඒ ටික අපි දෙනවා. ඒ කියන්නේ Tamanට ගාන නිවැරදිද කියලා චෙක් කරගන්න. එතකොට දැන් ගුරුවරයා හොයන්න කලින් අපිට පුළුවන් ඒක අපි හදපු පෞද්ගලික හදපු ප්‍රෝග්‍රෑම් එකක් ඒක ලබා දෙන්න. ඒක කිසිම මේකක් අයි කිරීමක් නෙවෙයි නිකන් දෙන්න. හරි. අපි මේකේ තව දුරටත් යන්න. ඒකින්ද මාව ඔයගොල්ලෝ දැනගන්න අඳුනගන්න සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තව යාළුවෝ දැනුවත් කරන්න විතරම එකතු කරගන්න. හරි. රයිට්. අපි බලමු. මේක කාටවත් දුන්නේ කියලා කිසිම ගැටලුවක් මට හානියක් වෙන දෙයක් නෙවෙයි. හරි. ඊට පස්සේ බලන්න තව එකක් ඉදිරියට යනවා. දැන් මොන එකක් කරා. දැන් මේලයක් හරි. අපි තවත් එකක් කරමු බලන්න. මොකද වෙන්නේ කියන්නේ තව දුරටත් ඉස්සරහට යන්න. රයිට්. ඔන්න බලන්න මේකේ තව තියෙනවා මෙන්න මේ වගේ. ඊළඟට ඔයගොල්ලෝ මට දක්වන ප්‍රතිචාරය මත තව ඊළඟට ඔයගොල්ලන්ගේ අවශ්‍ය පාඩම් තියෙනවා තව මොනවද අපහසු පාඩම් සාධනයක් වුණිට ඔක්කොම කරන්න බලාපොරොත්තු වෙනවා. සරලව කරන්න තවදුරටත් ඔයගොල්ලෝ මාව දැනුවත් කරන්න ඉල්ලන පාඩම් මොනවද කියන එක චැට් කරලා දුන්නා අපි බලලා තියෙනවා. හරි එහෙනම් බලන්න. ඊළඟ එක තව තියෙනවා A dash මම ඒක සඳහන් දාගත්ත කොම්පියුටර් කියන්න මෙන්න හරි A dash A ටයිප් නැති ඡේදන B dash බලන්න A ටයිප් නැති අනිත් පැත්තෙන් බැලුවහම B ටයිප් නැති ඒවා මාර්කේසියක් නෙමෙයි A ටයිප් වෙන්නත් බෑ B ටයිප් වෙන්නත් බෑ මෙයා කොහෙද බලමු ඉන්නේ මෙන්න මෙහෙම අපි හනේ ඉස්සෙල්ලම A dash ටික දැන් තෝරන්න ගන්න නේද A dash ටික ලියමු බලන්න මේ බලන්න ඉතින් පස්සේ මේව අඳුර කරන්න එන්න අපි දැන් අඳුර කරන එක නැදගෙන තියෙන්නේ මම කොතනද මේක අඳුර කරන්න කියලා කල්පනා කරනවා ඊට ඉස්සෙල්ලා මට පුළුවන් අන්න අර එහා කෙළවරේ කොටසෙන් මේක අඳුර කරන කොටස කොතනද කියලා තෝරගන්න ඒ කොටසෙන් අපි හොයමු කොතනද අඳුර කරන්න ඕනේ කියන්නේ ඉතින් A වලින් dash කියන්නේ ඒට අයිති නැති ප්‍රදේශ ඒ කියන්නේ ඒට අයිති නැති ඒවා තියෙනවා නී සහ යා නී සහ යා කියන්නේ නී යා නේද නී සහ යා කියන එක තමයි ඒට අයිති නැති දැන් බීට අයිති නැති ඒවාත් කරමු බීට අයිති නැති ඒවා මේ බලන්න බීට අයිති නැති කවුද කියලා බීට අයිති නැති ඒවා තියෙනවා ඒ කියන්නේ ගා තියෙනවා යා තියෙනවා මේ B කොටසට අයිතිව B රවුම ඉන්නේ නේද මේ සම්පූර්ණ රවුම B කියන්නේ ඒ තුලින් බැහැර ඉන්නේ නැහැ මට ඕනේ. ගා තියෙනවා යා. ගා තියෙනවා යා තියෙනවා. නේද? ගා තියෙනවා යා තියෙනවා B dash B ටයිපි නැති කියනවා. දැන් එතකොට අපිට ගා සහ යානි තියෙන්නේ B ටයිපි නැතිවම. දැන් A ටවත් B ටවත් අයිති නැති. ඒ කියන්නේ ඡේදනයේට මේ දෙදෙනාටම ඡේදනය වෙන්නේ කවුද කියලා බලන්න. නේද? A ඡේදන A dash ඡේදන B B ඡේදන B dash ඡේදන නේද A dash ඡේදන B dash දැන් දෙන්නටම ඡේදනය හොයමු කවුද ඡේදනය ඉන්නේ මෙන්න කොහොම පැහැදිලිව පේන්නේ දෙන්නටම අයිති එක යා බලන්න මේ ක්‍රමයේ කොච්චර පහසුද කියලා නේද එහෙනම් යා කියන එක තමයි අඳුර කරන්න දැන් ඒ යා කියන්නේ නේද දැන් එතකොට අඳුර වෙන්නේ කොහෙද මෙන්න මේ පිටට වටින් තමයි යා ටයිප් ඔන්න ඔය ඉතින් හැබැයි ඇත්තටම මේක තව විදිහකින් කියනවා නම් ඔයාට මතක ඇති එහෙනම් මෙයා සමානික් කෙනෙක් කියනවා කවුද සමානික් කෙනෙක් ඔයාට මතකද බලන්න මේ වගේම සමානික් කෙනෙක් හිටියා මෙන්න මෙයා හොඳට බලන්නකො මේ දෙක සමානද කියලා මම ඉස්සෙල්ලා ඇඳලා A මේලය B dash කියන මෙන්න මෙයා අන්න මතකද බලන්න ඉස්සෙල්ලා ආපස්සට ගිහින් A B එතකොට A මේලය B dash කියන්නේ A මේලය B dash A මේලය B කියන්නේ අතුලත කොටස dash කියන්නේ පිටත කොටස දැන් ඔයාට පේනවා එම නිසා මෙයා හොඳ එක්කෙනෙක් මේ බලන්නකො එම නිසා අපි දැම්මා එම නිසා කියලා A මේලය B dash සම්පූර්ණයෙන්ම dash සමාන වෙනවා A dash ඡේදන B dash මේ දෙකම එකයි මේ දෙකම එකයි සමානයි කිව්වේ එකයි නේද සමානයි ඔක ක්ලියර් ඔක වටි බලන්නකො
මේ කියන කතන්දරේම මෙතනක් කියවෙයි. ඒ කියන්නේ දෙපැත්තම සමානයි කියන්නේ. බලන්න. ආයෙ බලන්න නේද? A dash ඡේදන B dash. එතකොට යා විතරයි මෙතනින් ඉතුරුනේ. යා පාටක. නේද? යාවයි කොටස පාටක. ඒ කොටස තමයි. ඒ වගේම A මේලේ B dash. A තවත් B තවත් අයිති නැති ඒවා පිටත වටේ තියෙන. dash ගන්න අයිති නැහැ කියන එකනේ. ඒ කොටස කිව්වේ කොහොමද? A මේලය B dash කියන්නේ ඒකමයි. A dash ඡේදන B dash කියන්නේ ඒකමයි. බලන්නකො දෙකම එකයි. දැන් ඕක ඇතැම් අවුරුදු වල මේක දෙනවා එක සැරේ. හරිද? අඳුර කරන්න. ඒ වගේම ඇතැම් කාලයකට මේක දීලා අහනවා මේ ඉන්නේ කවුද කියලා. කුලකංකණය කියන්නේ. එතකොට ඔයා මේ ආකාරයෙන් දක්වන්න. හරිනේ? ඔයාලා දක්වන්න ඕනේ යා. right. ඔන්න ඒ ක්‍රම දෙකම එතකොට එකම තමයි පිළිතුර ලැබෙන්නේ නේද? තවදුරටත් යනකොට මේලේ ඩෑස් කියන එක බලන්න කවුද කියන්නේ. මම මේ දෙකම අහනවා. ඔන්න බලන්න. අනේ මම මේ සැරේ මේ දාගත්ත අකුර බලන්න. මම මෙතන විතරයි මගාගත්තේ. මේලේ. මේලේ. මේ බලන්න මේකේ තියෙනවා මේලේ කියනවා. නේද? මේලේ තියෙනවා E මේලේ B dash කියන එකයි මට ඕනේ. දැන් A dash නම් හොයාගත්තා. A dash කියන්නේ ඒකට අයිති නැති දෙයක්. ඒ කියන්නේ නී සහ යා කියන. හරිද? ඊළඟට B dash හොයාගත්තා. ඒ කියන්නේ ගා සහ යා කියන. හරිද? දැන් ওই දෙන්නගේ මේල ගන්න. මේ බලන්න හරි ලේසි. A dash මේලය B dash. ඔන්න බලන්න මේක වෙලදී. එතකොට කවුරු කවුරුද ඉතුරුනේ? දැන් එක ආයවයක් ලියන්න පුළුවන් එක සැරේයි නේද? එක ආයවයක් එක සැරේයි. එහෙනම් දා ලිව්වා, නී ලිව්වා, ය ලිව්වා. දැන් කොතනද හිස්සුනේ? ත විතරයි නැත්තේ නේද? ත කියන්නේ. ඇයි? ඒට අයිති නැති ටික ලියනකොට නී සහ යා. බීට අයිති නැති ලියනකොට ගා සහ යා. එතකොට A මේලයයි B dash කියවම A ටවත් B ටවත් ඇති නැති කොටස ගා ලිව්වා, නී ලිව්වා, යා ලිව්වා. හරි? මේ දෙකේම තියෙන එකතුවයි කියන්නේ. යයන්න දෙසරයක් ලියන්න බෑ මේ දෙක නේ. කොහොම කරත් කුලකයක් තුල එක අවයවයක් දෙසරයක් ලියන්න බෑනේ. එහෙනම් අපි මේ ටික ලියමු. එතකොට මම දාන්නේ නම් මෙන්න අපේ තියෙන ආකාරය තමයි අඳුර කරලා පෙන්නනවා. මෙයා ඔයාට යම් තැනකදී යම් වෙලාවක බලන්න. ඉස්සරහා පස්සට ගිහින් නේ. ආපසු ගිහිල්ලා බලන්න හැම වෙලාවෙම. එතකොට කොතනද තියෙන්නේ? ත හැර අනිත් ඔක්කොම. මේ බලන්න. මෙයා ඉතුරු කරන්න අනිත් ඔක්කොම පාට. සමහර දේවල් තියෙනවා වචනයෙන් විස්තර කරන්න බෑ. ඡේදනය හැර අනිත් ඔක්කොම. ඡේදනය නැතුව නේද? මෙන්න මේ ටික නැතුව මේ සියල්ලක්ම අඳුර වෙනවා. මේ අන්න අර වැඩ ටික විතරයි මුකුත්ම වෙන්නේ නැහැ. අනිත් සියල්ලක්ම අඳුර කරනවා. නේද? මේ ටිකත් අඳුර වෙනවා. හැබැයි මේ මැද කොටස අඳුර වෙන්නේ නැහැ. දෙකටම පොදු පෙදෙස කියන කොටස අඳුර වෙන්නේ නැහැ. මේක කියවෙන්නේ A dash මේලය B dash කියන්නේ. A මේලය A dash මේලය B dash. හරි. බලන්න එතකොට ඊළඟ එක. දැන් ඒකත් හරියනේ නේද? අපි දැන් ওই ටික ටික කියලා දුන්නේ. ඔයගොල්ලන්ට ඕනෑම අඳුරු කිරීමක් ආවොත් ඒ වගේම ප්‍රදේශයක් හඳුනා ගැනීම ආවොත් ඒවා අඳුරා ගන්න විවිධ ක්‍රමයි කියලා. ඔය තුල පුතේ ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන් නේද? අපි තවත් බලමු කොහොමද කියන එක තවදුරටත් අපිට මේ ඕනෑම එකක් අඳුර කරලා පෙන්වන්න පුළුවන්. අපි ඒයින් බලමු තව එකක් දෙකක් කරන ආකාරය නේද? විවිධ ගැටලු තියෙනවා. විවිධ ආකාරයේ ගැටලු සම්බන්ධතාව පුළුවන් අපිට අඳුර කරලා පෙන්වන්න.
ඉතින් ඔයා හිතාවේ ටිකක් අමාරු එකක් ගත්තොත් කොහොමද අඳුර වෙන්නේ කියලා නේද? මම දැන් මෙන්න මෙහෙම එකක් කියන්නම්කො. මේ බලන්න මෙතන තවත් විශේෂ අවස්ථාවක්. මොනවද? මෙතන තියෙනවා මොන මම මේක අඳුර කරනවා. අඳුර කරන්න ලියන්න ඕන තැන කියලා දෙන්න හදන්න. A' තියෙනවා ඡේදනයේ තියෙනවා B. හැබැයි ඊට පිටින් තමයි ඩෑෂ් තියෙන්නේ. මොන බලන්න වෙච්ච දෙයක්. A' තියෙනවා ඡේදන B තියෙනවා ඊට පිටින් තමයි ඩෑෂ් තියෙන්නේ. හරිනේ? දැන් මෙතන තමයි අපි හොයාගන්න කොතනද? දැන් එතකොට මේකේ B විතරයි අපිට ගන්න ඕනේ. ඔන්න මේ ටික හරියන්නේ නැහැ. A' එක නම් හරි මගේ නේද? මට ඉස්සෙල්ලා ගානේ ගන්න පුරේ A' එක. අන්නකො මම හොයාගත්තා A' කියන්නේ. ඒ කියන්නේ A ට අයිති නැති අවයව. මොනවද? නී තියෙනවා යා තියෙනවා. නී සහ යා තියෙනවා. ඊළඟට B වල අවයව ලියා ගන්න. දැන් B වල අවයවයක් කියමුකෝ අපි. මෙන්න B වල අවයව. right. B වල අවයව. හරිනේ? B වල අවයව තියෙනවා මෙන්න මේ ටික. මේකේ තියෙනවා B වල අවයව. මෙන්න මේ ටික තියෙනවා අපි මොනවද B වල අවයව කියන්නේ බලන්න. තා නී නේද? එමෙන්න නී තා කියන අකුරු දෙක තමයි තියෙන්නේ. බලන්නකො B වල අවයව ටික. නී කියනවා තා. දැන් අපි ලියනවා ඊළඟට A' ඡේදන B කියන. මෙතන ඩෑෂ් එක තාම පාවිච්චි කරන්නේ නැහැ. මේ සම්පූර්ණ ඩෑෂ් කියන එක පාවිච්චි කරන්න අවශ්‍යන ඒක ලියවන්න. එහෙනම් ඉස්සෙල්ලා බලමු A' ඡේදන B කියන එක කවුද? දැන් බලන්නකො. මෙතන බලන්න එකකට යන්න කොච්චර දුර යන්න ඕනද නේද? A' ඡේදන B කියන එක කෙනා බලමු කවුද අයිති වෙන්නේ කියලා. හොඳට බලා ගන්න ඒකට කවුද මම ලියන්නේ. දැන් ඡේදනේ දෙන්නටම අයිති කෙනා හොයන්න. කවුද අයිති වෙන්නේ කෙනා? නී විතරයි. කවුද අයිති වෙන්නේ? නී නේද? නී නේද අයිති වෙන්නේ? ඔය නී කියන එකයි. මම එහෙනම් නී කියන එක කෙනා විතරක් ලියනවා. ඔන්න බලන්න. නී. මේන්න මේක තමයි අයිති වෙන්නේ. හොඳට බලන්න දැන් මොකද ඉඳලා. මට ඕන ටිකට යන්න ඉතින්. තාම මම අදාළ ගන්න ගියේම නේද? තාම මග සලකුණු හදාගෙන යනවා. A' අයිති නැති අය ඉන්නවා. එතකොට ඒට අයිති නැති ඒවා තියෙන්නේ නී සහ යා කියන්නේ. නී තියෙනවා යා තියෙනවා. ඊට පස්සේ B ට අයිති අවයව ටික තියෙනවා. නී තියෙනවා තා තියෙනවා. තා සහ නී. හරිනේ? එතකොට A' ඡේදන B මේ දෙදෙනාගේ ඡේදනය දෙන්නටම පොදුවේ තියෙන අවයවය. නී විතරයි තියෙන්නේ. වෙන අවයවයක් නැහැ. එහෙනම් නී ලියුවා. එහෙනම් මම නී ලියාගත්තා. ඊට පස්සේ මයින් අහන්නේ මෙන්න මෙයාව තමයි අහන්නේ. කවුද අහන්නේ කියලා? A' ඡේදන B වල සම්පූර්ණයෙන්ම ඩෑෂ් අහනවා. මෙන්න මෙයා. ඒ කියන්නේ මේ දෙදෙනාගෙන් කාටවත් අයිති නැත්තේ කවුද කියලා. මේ ටිකට අයිති නැත්තේ කවුද? නී වලට අයිති නැතුව අනිත් ඔක්කොම ලියනවා. එහෙනම් මොකක්ද අයිති වෙන්නේ? මෙන්න මේක. ගා තියෙනවා නේද? ආයින ත තියෙනවා ය තියෙනවා. ඔන්න ඔය ප්‍රදේශයේ අවයව විතරයි අයිති වෙන්නේ. ගා ත ය. අන්න ඒ ටික විතරයි මට අඳුර කරගන්න. එහෙනම් අඳුර කරලා බලමු නේද? මෙන්න මේ ටික. මේ බලන්න. ඒකට අදාළව අඳුර කරලා බලන්න නේද? කවුද ගා කියන්නේ? කවුද යා කියන්නේ? කවුද තා කියන්නේ? ඒ අනුව A' ඡේදන B වලට අයිති නොවන ප්‍රදේශ කවුද කියලා හඳුනා ගන්න හදන්න. මෙන්න A ඉන්නවා. මෙන්න B තියෙනවා. එතකොට මට අයිති නැති ඒවා හොයනවා. කවුද අයිති නැති ටික? මෙන්න A' ට අයිති නැති අවයව. B මෙන්න B කුලකේ අවයව. නේද? A කියන දෙන්නටම අයිති නැති ටික. කවුද? ගාතය. කවුද ගාතය? ගා තියෙන්නේ ත. ඒ කියන්නේ A සම්පූර්ණයි. ඊළඟ B සම්පූර්ණයි. ඒ කියන්නේ මෙන්න බලන්නකෝ. මෙන්න මේ ටිකයි අඳුර වෙනවා. ඔන්න ඔය ටික. ඔන්න බලන්න මම අඳුර කරන ටිකෙන් හඳුනා ගන්න. මේගොල්ලෝ කොතනද ඉන්නේ කියලා.
මේ එතකොට B පමණක් හැර අනිත් ඔක්කොම ටික නේද B පමණක් අතහැරෙන්නේ නේද B විතරයි නැත්තේ නේද B පමණයි නැත්තේ මේකම අනිත් පැත්ත ලියන්න පුළුවන් හදිස්සිය A නැතුව B dash කිව්වා නම් මේ ටික හැර අනිත් ඔක්කොම අඳුරයි මේ දැන් ඔයා එක දන්නවනේ එක පැත්තක් හොයාගත්තාම අනිත් පැත්ත හොයන්න ලේසි ගා තියෙනවා තා තියෙනවා යා තියෙනවා ගාතා ය දැන් හරි අඳුර කරගන්න මේ අදාළ ප්‍රදේශ අඳුර ඊළඟ එක තව එකක් ගන්න එන්න ඉතින් අපිට හොඳයි ඊළඟ එක බලමු හොඳේ මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා තව එකක් බලමුකෝ අපි තවත් එකක් කරන්න පුළුවන්ද කියලා නේද දැන් මේලය දැම්මම මොකද වෙන්නේ කියලා බලන්න මේලයක් දාලා බලන්න හොඳේ දැන් ඔන්න ඡේදයකුත් දැම්මම තවත් එකක් බලමු මේලේ කියන එකක් බලන්න හොඳේ එන්න මම මේලයකුත් බලන්න මොකෝ එන්නේ කියන තව එකක් බලන්න right මම හිතනවා මේ යම් ප්‍රමාණයක ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබුණා නම් ක්‍රමයක් හොයාගෙන යන ක්‍රමයක් හොයාගන්න ඕන. සමහර අය විතර පින්නන්නේ පාට දාලා තව පාටක් දාලා පින්නනවා. ඒ පාට දෙක මික්ස් කරන්න ගියාම හරි අමාරුවක වැටෙනවා. ඊට වැඩිය ලේසි මේ ගාට අයිති සීමාව, තර්ට අයිති සීමාව, ඒට කවුද ගාකා, බීට කවුද තානි යා. ඔය වගේ එක එක්කිනා දාගත්තාම අපිට පහසුයි. යා එක්කෙනාට මේවා අපි කියමු නෙට් බෝල් ක්‍රීඩාව කියලා හිතන්න. නෙට් බෝල් ක්‍රීඩාවේ දුවන්න පුළුවන් සීමාවක් තියෙනවා නේද? GA G නේද? GK GS එහෙම තියෙනවනේ. ඔය GK කියන්නේ ගෝල් කීපර්. එයාට කොතෙන්ද වෙනකන් යන්න පුළුවන්ද? නේද? S ෂූටර් කොතෙන්ද එයා ඉන්න ඕනේ? එයාට යන්න පුළුවන් සීමාව. ඒවා තියෙනවා නෙට් බෝල් ක්‍රීඩාවේ. ඒක ළමයි දන්න වැඩක්. ඊළඟට ඔය එක ඔය මේවා කවුද? තව ෆුට්බෝල් ගහනකොට එයාට කොහොමද ගමන් කරන්න පුළුවන්? ඒ සීමාව තියෙනවා. වොලිබෝල් ගහනකොටත් එහෙමයි නේ. එක එක්කෙනාට සීමාවක් තියෙනවා. එතකොට මේ සීමාව තුළ තමයි සෙල්ලම් කරන්නේ. එහෙනම් මේකෙත් එහෙමයි. ඒට සෙල්ලම් කරන්න පුළුවන් ගාතෝ විතර. නේද? බීට සෙල්ලම් කරන්න පුළුවන් තානි. නීට යන්න පුළුවන් මෙන්න මේ කොටස විතර. මේ කියන තැන විතර. තාට පුළුවන් මේ දෙන්නාගේ ඡේදනයේ විතර. ගාට පුළුවන් ඒට පමණක් කියන කොටස විතර. යාට මේ ටික වටේ තියන්න. යන සර්වත්‍රිකවල කියන මේ සියල්ලමයි නේද? ওই ටික හඳුනාගත්තාම මේ පාඩම ඉතාම පහසු වෙනවා. හොඳයි? ඊළඟ පාඩමේ තවදුරටත් අපි විවිධ පාඩම් දානවා. මේ වගේම අපි සතියෙන් සතිය බැලුවා සතියක් ගැන සතියක් ඔයගොල්ලන්ට මැසේජ් එක දානවා. එහෙම දැනට අපි තීරණය කරනවා ඔයාලගේ ප්‍රතිචාරය අනුව subscribe කරන ප්‍රමාණය අනුව අපි ඊළඟ පාඩමක් ඉක්මනට සැලසුම් කරලා දානවා. අපි සැලසුම් කරලා තියෙන්නේ ඒකින් එක දාන්න. එතකොට ඔයාලට පුළුවන් අවසන් වෙනකොට සාමාන්‍ය මෙතෙක් O level එක දක්වා තියෙන 11ට වෙනකන් අයිති සියලුම දේවල් ටික සම්පූර්ණ කරගෙන යන්න නේද? ඔයාලගේ ඉන්න ප්‍රමාණය සහ ඒ කියන්නේ ඔයාලගේ අවශ්‍යතාවයම තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයගලන්ට ඕන කෙනෙකුට මම කොහොමද ටියුෂන් කරනවා කොහොමද ඒ නිසා මට මේවා ඉතාම පහසු දේවල් වෙලා තියෙනවා. හරිනේ? right. ඊළඟට බලමු තව මෙන්න මේ අවසාන වශයෙන් තව එකක් බලන්න. මෙන්න මේ වගේ එකක් කොහොමද කරන්නේ කියලා. හරිද? මේලයක් මම කියවනේ නේද? මේලයක් එක්ක තියෙන එකක් බලමු කියවනේ නේ. මේලයක් අපිට කොහොමද තියෙන්නේ? ඔන්න මේලයක් සම්බන්ධ වෙන එකක් බලමු. ඔන්න බලන්න මම මෙතන මේලය සම්බන්ධ කරලා. right. මෙන්න අපි ඉස්සෙල්ලා ඡේදනය ගත්තේ මේ ඉස්සෙල්ලා මේල ගන්න. A dash මේලය B සම්පූර්ණ dash. ඉතින් මේ ගාන දැක්කහම නම් අපිට මේක කොතන අඳුරට ගන්නද කියලා හොයන්න බෑ. නමුත් අර අකුරු ක්‍රමයේදී හරි පහසුයි. සමහරක් මේගොල්ලෝ A B C D දානවා. A B C D නොදන්නේ කුලක දෙකක් A B නිසා නේද? කුලක දෙකක් A B නම් මම නැවතත් A B C D දාන එක තේරුම් නැහැ. විමඩ පහස් ක්‍රමයක් මම පාවිච්චි කරනවා. ඔයාලට මේක ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් විවිධ ක්‍රම. පාට දාගෙන යන්න පුළුවන් නේද? හැබැයි පාට දාන ප්‍රශ්නේ තියෙන්නේ පාට කවලම් කරාම අපි අර චිත්ත අයත් එක පටලවා යනවා. දැන් පාට ප්‍රධාන පාට එකතු වුණාම පාට වල හැදෙනවනේ නේ. ඒතර ගැටලුව. ඉතින් මේ ගැටලුව නිරාකරණය කරන්න ඕන දේ තමයි මේ විදිය නේ. දැන් බලන්නකො A dash වල අපි හොයාගන්න. කොහොමද A dash වලට එන්නේ? A වලට අයිති නැති. තා නී A වලට අයිති නැති ඒවා තා නී A dash කියන අපිට එතකොට කවුද?
කාණී කෙනෙක් නේද? A dash. ඒ වලට අයිති නැහැ. නේ? කා තියෙනවා, නී තියෙනවා. අපිට ඕනේ හොයන්නේ මේක මොකද්ද? A dash මේලය B dash නේද? දැන් එහෙනම් A ට අයිති නැති ටික දාගෙන ගියා. A ට අයිති නැහැ. A ට අයිති නැහැ. කවුද A ට අයිති නැහැ? A වල ගාථා ඉන්නවා නීය. නී සහ ය. හරිද බලන්න. නේද? A වලට අයිති නැහැ. දැන් ඔයාලා මට ඉස්සර ලියන්න පුළුවන් නේද? A ට අයිති නැහැ. නීය. ඊට පස්සේ B ට අයිති ටිකක් ලියන්න. මෙන්න B වලට අයිති ටික ලියනවා. ඒ B නනේ. B. මෙතන A හොයාගත්තා. ඩෑස් මෙතන B හොයන්න. B වල තියෙනවා තා නි. නි ඉස්සරහට එනකොනේ නී තා. බලන්නකො නී තා ඉන්න B වල. B වල ඉන්නේ කවුද එතකොට? නී තා. දැන් මට ඕනේ මොකක්ද හදාගන්න ඕනේ? A මේ A dash මේලය B. A dash මේලය B. ඔන්න ඔය ටික තමයි මට ඕනේ හදාගන්න ඉස්සෙල්ලා. දැන් අපි ඒක ලියමු. මෙතන A වලට අයිති නැති අවයව ගන්නවා. B වල අවයව ගන්නවා. අවසානයේ මට A dash කවුද? B A dash මේලය B කියන එක තමයි ගන්න. අපි එතකොට ඒ ටික ලබා ගන්න. කවුද ඉන්නේ බලමු. මෙන්න A වල අවයව. නී සහ යාය. නේද? මෙතන තයි. එහෙනම් නී යත නී යත ඔන්න මේලේ ගන්න. ඇයි නී දෙසරයක් ලියන්නේ නැත්තේ? එක අවයවයක් කුලකයක් තුල දෙසරයක් ලියන්නේ නැහැ. එක අවයවයක් එක් වතාවක් පමණයි. දැන් අපි ලියනවා ඩෑස්. මම මේක ඇඳ ගන්නවා ඒකම යටින් ඒකක් ලියාගෙන වැඩේ කරගෙන යනවා නේ. ඔන්න බලන්න. ඕන මේක. මෙතන A තියෙනවා. මෙතන B තියෙනවා. මෙතන සාරවත් කරනවා. right. ඊට පස්සේ අපිට පුළුවන් මොනවද? දැන් මේ ටිකට නැතිවීම. මෙන්න මේ ඩෑෂ් එකක් තියෙනවා. මට පේන්නේ මම ඉස්සර ඩෑෂ් පාවිච්චි කරේ. එහෙනම් A ඩෑෂ් මේලය B ඒ සම්පූර්ණයෙන්ම ඩෑෂ්. දැන් බලමු මෙන්න මේ ටිකේ අර ඒ ටිකට නැති අවයව. ඩෑෂ් කියන අයිති නැති වෙනවනේ. මේ කියන්නේ A ඩෑෂ් මේලය B. ඒකේ සම්පූර්ණ ඩෑෂ්. ඒට අයිති නැති ඒවා. නීයත නීයත. ඒ කියන්නේ ග කියන එක. ඒ කියන්නේ මොකක්ද අවසානයේ? ග විතරයි. මෙන්න මෙයා. ග විතරයි. බලන්න ඔයා යම් කෙනෙකුට තව සම්බන්ධයක් තියෙනවා නේද? මෙන්න මෙයා. මේක සමානික කෙනෙක් ඉන්නවා. ඔයාට මතකද දන්නේ නේද? A dash මේලය B dash සමාන වෙනවා කාටද? මෙන්න මේකෙදි A ඡේදන මෙන්න මෙහෙම ගානක් තිබුණාද බලන්න ඉස්සෙල්ලා. මේක තමයි මේ පිළිතුර උනේ නේද? මේකනේ මේක පිළිතුර උනේ. එහෙනම් මෙතන ලියන්න පුළුවන් අපිට A dash මේලය B dash සම්පූර්ණ. මේක තමයි ඒක උත්තරය. ඒ වුණාට ඔයාලට කවෙක් කෙනෙක් කියනවා A ට පමණක් කියලා. ඒ කියන්නේ මොකද්ද? A ඡේදන මෙන්න මෙහෙම කෙනෙක් සමානව බලන්න. B dash ඔන්නෝම ගානක් තියුණාද නැද්ද බලන්න ඉස්සෙල්ලා අහුණා නැහැ. ඒ කියන්නේ A ඡේදන B dash කියන එක ඔය දෙන්න සමානව අවසන්. ඒ කියන්නේ කාට විතරද අයිති? A ට පමණක් කියන්නේ. B ට අයිති නැති A ට පමණක්. මේකෙන් කියන්නේ ඒකද බලන්න නිවුණාට මෙහිම දුන්නාම අපිට මේක අඳුර ගන්න කොච්චර වටයක් යන්න ඕනද කියලා. මෙහිම දුන්නොත් අපි අමාරුයි. ඒ නිසා මෙන්න මේ පියවර අනුගමනය කරාම අපිට පුළුවන් මේක හඳුනා ගන්න. එහෙනම් ඔන්න මම මේ කාර්යය කරේ 11 වසරේ ඉන්න ළමයි විභාගයට යනකොට අපිට කියනවා සමහරලාට ස්ථාන දිහා බලාගෙන ලකුණු කරන්නේ කොහේද? එතකොට ගණන් දුන්නානේ. මේකේ මේ ටිකම නෙමෙයි පාවිච්චි කරන්නේ. දෙවනි පේපර් එකේ තියෙනවා ස්ථාන හඳුනාගෙන පාවිච්චි කරන්න ඕන ලකුණු කරන්න. එතකොට මේ දත්තයන් අතුල් කරන්න නම් අපි නිශ්චිතවම ස්ථාන හඳුනගන්න. ඔය බලන්න එතන පළවෙනි පේපර් එකේ අනිවාර්යයෙන්ම ගානක් තියෙනවා.
එතකොට මේ ටික දන්නවා නම් ලකුණු දෙකක් අනිවාර්යෙන් ගන්න. හරිද? ඒ වගේම දෙවෙනි පේපර් එකේ ස්ථාන හඳුනා ගන්නකොට කුලක තුනේ එකක් තියෙන දෙවෙනි පේපර් එකට ගොඩක් වෙලාවට තියෙන එක තමයි. ඒකත් අපි වෙලාවක පැහැදිලි කරනවා මේ විදිහම තව පාඩමකින්. මේක මම මූලිකම දේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද දුවේ මේ හේතුව අපිට ඕනේ අදාළ ප්‍රමාණය විතරයි දැනගන්න 11ට. ඒ නිසායි මම මේ කාර්ය කරේ. ඒ වගේම සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි, ඊළඟට සංඛ්‍යානික පාඩම් ඒ සියල්ලක්ම ප්‍රස්තාරයේ විශේෂතා කෙටි ක්‍රම වලින් ඒ වගේම ප්‍රස්තාරයේ බැලන්ස් කරන ආකාරයෙන් ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඊළඟට වෙනත් පන්තිත් අනිත් පන්තිත් පටන් ගන්නවා. ඒ ඕනේ එක්ක සහභාගී වෙන්න පුළුවන්, ඕන දෙයක් බලන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ 11 කියලා. එහෙනම් ඔයගොල්ලෝ අද දිනේ පාඩම සම්බන්ධව වගේම අපි එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. ඔබ සැමට එහෙනම් තිරුවන් සරණයි. ආයුබෝවන්.